නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ විචිත්ත මති ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්සේ විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචම්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා ච පබස්සරා තන් ලෝකනාථං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යන දවසට මුලින්ම අතුරුදහන් වීමට නියමිත වෙලා තියෙන්නේ අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ ධර්ම දේශනාව. පින්වතුනි, බුද්ධ ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ මේ ප ဋ ාණ ධර්මය. ඒ නිසා අපි හැමදෙනාම උනන්දුවෙන් මේ ධර්මය ඉගෙන ගැනීමෙහි, මේ ධර්මය සජ්ජායනා කිරීමෙහි, මේ ධර්මය සාකච්ඡා කිරීම ආදීෙහි යෙදෙන ගමන්ම අපිට සම්බන්ධ අනිත් අයත් මේ ධර්මය සජ්ජායනා කිරීමෙහි, ඉගෙන ගැනීමෙහි, සාකච්ඡා කිරීම ආදීෙහි යොදවනවා නම් අපිට පුළුවන් මේ ධර්මය බොහෝ කාලයක් ලෝක සත්වයාට හිතසුව පිණිස පවත්වා ගැනීමට. පින්තුනි, අපි මුලින්ම සූවිසි ප්‍රත්‍ය ධර්මයන්, ඒ වගේම පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කරන පින්වතුන් විදියට දත යුතු වටිනා කියන ලස්සන ධර්ම කාරණාවක් ඉගෙනගෙන ඉන් අනතුරුව අපේ ප්‍රත්‍ය කතාව පටන් ගනිමු. ඒ ධර්ම කාරණාව තමයි න චක්ඛුතෝ ජායරේ පස්ස පංචමා න චක්ඛුතෝ ජායරේ පස්ස පංචමා න රූපතෝ නොච උබින්න මන්තරා න රූපතෝ නොච උබින්න මන්තරා හේතුං පටිච්ච භවಂತಿ සංඛතා හේතුම් පටිච්ච භවಂತಿ සංඛතා යථාපි සද්දෝ පහටාය බේරියා. මේ ගාථාවේ අදහස තමයි පස්ස පංචමා. පස්ස පංචමා කියලා කියන්නේ පස්ස වේදනා සංඥා
චේතනා චිත්ත යට ඉඳලා ගණන් කරයින් පස්සේ 1 2 3 4 5 පස්ස පංචමා කියලා කියන්නේ මේ ස්පර්ශයේ පස්වෙනි කොට ඇති ධර්ම. චිත්ත චේතනා සංඥා වේදනා පස්ස ස්පර්ශයේ පස්වෙනි කොට ඇති ධර්ම ටික කියන එක තමයි මේ පස්ස පංචමා කියලා කියන්නේ. එතකොට මෙතන චිත්ත චේතනා සංඥා වේදනා පස්ස විතරයි අරන් තියෙන්නේ. මේ ටික ගත්තාම ඊටු ටික මෙතන නැති වුණත් මේකේ අදහස තමයි සම්පූර්ණ චිත්තුප්පාදය. දැන් මෙතන කතා කරන්නේ චක්කු ద్వාරය සම්බන්ධව. මෙතෙන්දී මේ පස්ස පංචමා කියලා කියන්නේ මේ ධර්ම පහ ඍජුව ඒ අනුසාරයෙන් අපි සම්පූර්ණ චක්කු විඥාන චිත්තුප්පාදයම ගන්නවා. එතකොට මේකේ අදහස තමයි චක්කුතෝ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපයෙන් පස්ස පංචමා පස්ස පංචමක ධර්ම. ඒ කියන්නේ මෙන්න මේ ධර්ම ටික තවත් විදියකින් කියනවා නම් චක්කු විඥාන චිත්තුප්පාදය න ජායරේ හට නොගනිති. ඒ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපයෙන් එළියට එන කොටසක් නෙවෙයි චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ කොටසක් නෙවෙයි මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ. ඒ වගේම රූපයේ කොටසකුත් නෙවෙයි. චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ චක්කු විඥාණයට අරමුණු වන රූපයෙන් කොටසකුත් නෙවෙයි. ඒ වගේම උබින්න මන්තරා අපේ චක්කු ප්‍රසාද රූපයයි වර්ණ රූපයයි කියන මේ දෙක අතරින් මතුවෙන එකකුත් නෙවෙයි. චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ? බේරියා පහටාය බෙරයකට තට්ටු කර කල්හි යථා සද්දෝ යම් ආකාරයකින් ශබ්දය කියන එක හටගනින්ද අන්න ඒ වගේ හේතුම් පටිච්ච හේතු නිසා සංඛතා මේ චක්කු විඥාන චිත්තුප්පාදය පබවಂತಿ හටගනිති. එතකොට මේ ගාථාවේ අදහස තමයි මෙතන කාරණා තුනක් කියනවා. පළවෙනි කාරණාව තමයි චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය. දෙවෙනි කාරණාව තමයි වර්ණ රූපය. තුන්වෙනි කාරණාව තමයි චක්කු විඥාන චිත්තුප්පාදය. චක්කු විඥාන චිත්තුප්පාදය. මෙතන චක්කුතෝ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපය. මෙතන රූපතෝ කියලා කියන්නේ මේ වර්ණ රූපය. මේ පස්ස පංචමා කියලා කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදය. එතකොට මේ කාරණා තුනක්. චක්කු ප්‍රසාදය කියන්නේ වෙනම පරමාර්ථ ධර්මයක්. වර්ණ රූපය කියලා කියන්නේ තවත් වෙනම පරමාර්ථ ධර්මයක්. චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ තවත් වෙනම පරමාර්ථ ධර්ම කොටසක්. එතකොට මේ ගාථාවේ අදහස තමයි බේරියා පහටාය අපි බෙරයකට තට්ටු කර කල්හි යථාපි සද්දෝ ශබ්දයක් හට ගන්නවා. බෙරයකට තට්ටු කර කල්හි ශබ්දයක් හට ගන්නවා. අන්න ඒ වගේ මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියන එකත් ඇසත් රූපයත් නිසා හටගන්න අලුත්ම ධර්ම කොටසක්. එතකොට චක්කු විඥානය කියලා කියන්නේ ඇසත් නෙවෙයි රූපයත් නෙවෙයි මේ දෙක අතරමැද දෙයක්ුත් නෙවෙයි මේ දෙක නිසා හටගත්ත අලුත්ම දෙයක්. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ ඇසත් නෙවෙයි රූපයත් නෙවෙයි මේ දෙකේ එකතුවකුත් නෙවෙයි මේ දෙක නිසා හටගත්ත අලුත්ම දෙයක්. උපමාවට ගලපනවා නම් බෙර ශබ්දය කියලා කියන්නේ ඒකෙත් කරුණු තුනක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි බෙරය. දෙවෙනි එක තමයි කෝටුව.
බෙරයට තට්ටු කරන කෝටුව. තුන්වෙනි එක තමයි ශබ්දය. එතකොට බෙරය කියලා කියන්නේ වෙනම ධර්මයක්. කෝටුව කියලා කියන්නේ තවත් ධර්මයක්. ඒ දෙක ඝට්ටණය වීම නිසා හටගන්න ශබ්දය කියන එක තවත් ධර්මයක්. එතකොට බෙරය කියන්නේ කෝටුවක් නෙවෙයි ශබ්දයක් නෙවෙයි. එතකොට ඒක වෙනම ධර්මතාවයක්. කෝටුව කියන්නේ බෙරයක් නෙවෙයි ශබ්දයක් නෙවෙයි. ඒක තවත් ධර්මතාවයක්. ශබ්දය කියන්නේ බෙරයක් නෙවෙයි කෝටුවක් නෙවෙයි. එයින් අන්‍ය වූ ධර්මතාවයක්. අන්න ඒ වගේ තමයි මෙතන චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ වෙනම ධර්මතාවයක්. රූපය කියලා කියන්නේ තවත් ධර්මතාවයක්. චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ තවත් ධර්මතා රාශියක්. එතකොට ඒක කාරණා තුනයි. එතකොට මේ ගාථාවේ නැවත අදහස පැහැදිලි කරොත් මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියන එක ඇසෙන් හටගන්න ඇසේ කොටසක් නෙවෙයි. ඒ වගේම රූපයෙන් හටගන්න රූපයේ කොටසකුත් නෙවෙයි. නොච උබින්න මන්තරා මේ දෙක එකතු වීමෙන් වෙන දෙයක්ුත් නෙවෙයි. මේ දෙක එකතුවකුත් නෙවෙයි. මේ ශබ්දය අමුතු අලුත්ම දෙයක් වගේ හේතුම් පටිච්ච අසත් රූපයත් නිසා හටගන්න වෙනම ධර්ම කොටසක් කියන එක තමයි අදහස. එතකොට මේ තමයි චක්කු ద్వාරය සම්බන්ධව. මේ වගේම තමයි සෝත ద్వාරයට සම්බන්ධවත් න සෝතතෝ ජායරේ පස්ස පංචමා න සද්දතෝ නොච උබින්න මන්තරා හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. අපි ගත්තොත් මෙතන විතරයි වෙනස් වෙන්නේ සෝත ප්‍රසාදය ගත්තහම න සෝතතෝ න සෝතතෝ ජායරේ පස්ස පංචමා න සද්දතෝ නොච උබින්න මන්තරා හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. එතකොට මෙතන වෙනස් වෙන්නේ මේ චක්කු ප්‍රසාද සෝත ద్వාරය ගත්තයින් පස්සේ සෝත විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ වෙනම ධර්මයක්. සෝත ප්‍රසාදෙහි ආපාතගත වෙන සද්දාරම්මණය කියලා කියන්නේ වෙනම ධර්මයක්. ඒ සෝත ප්‍රසාදය සහ සද්දාරම්මණය නිසා හටගන්න සෝත විඥාන චිත්තුප්පාදය කියන්නේ තවත් ධර්ම කොටසක්. එතකොට මේ තුන ධර්ම කොටස් තුනක් විදියට තේරුම් ගන්නට ඕන. ඊළඟට ගාන ద్వාරය ගත්තාමත් එහෙමමයි. ඒකේ වෙනස් වෙන්නේ න ගානතෝ ජායරේ පස්ස පංචමා න ගන්ධතෝ න ගානතෝ ජායරේ පස්ස පංචමා න ගන්ධතෝ නොච උබින්න මන්තරා හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. එතකොට ඒකේ අදහස ගාන ප්‍රසාදය කියලා කියන්නේ වෙනම ධර්මතාවයක්. ගාන ප්‍රසාදයේ ආපාතගත වෙන ගන්ධ රූපය කියලා කියන්නේ තවත් ධර්මතාවයක්. මේ දෙක මේ දෙක නිසා හටගන්න ගාන විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ මේ දෙකෙන්ම අන්‍ය වූ අලුත් ධර්ම කොටසක්. එතකොට එතනත් ධර්ම කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන ඔවුනොවුන්ගෙන් ශුන්‍යයි. ඒ කියන්නේ ගාන ප්‍රසාදය කියලා කියන්නේ ගන්ධ රූපේවත් ගාන විඥාන චිත්තුප්පාදේවත් නෙවෙයි. ඒක වෙනම ධර්මතාවයක්. ඒ වගේම ගන්ධ රූපය කියලා කියන්නේ ගාන ප්‍රසාදේවත් ගාන විඥාන චිත්තුප්පාදේවත් නෙවෙයි. ඒක වෙනම ධර්මතාවයක්. ඒ වගේම ගාන විඥාන චිත්තුප්පාදේ කියලා කියන්නේ ගාන ප්‍රසාදේවත් ගන්ධ රූපේවත් නෙවෙයි. ඒක වෙනම ධර්ම කොටසක්. මේ තමයි ගාන ద్వාරයට ගාතාව. ඊළඟට જીවහා ద్వාරය ගත්තයින් පස්සේ න જીවහාතෝ ජායරේ පස්ස පංචමා න රසතෝ
නෑ ජීවහාතෝ ජායරේ පස්ස පංචමා නෑ රසතෝ නෝච උබින්න මන්තරා හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යතාපි සද්දෝ පහටාය බේරියා. එතකොට ඒකෙත් අදහස ජීවහා ප්‍රසාදේ කියලා කියන්නේ වෙනම ධර්මයක්. ඒ වගේම ජීවහා ප්‍රසාදයේ ආපාතගත වෙන රස රූපය කියන්නේ තවත් ධර්මයක්. මේ දෙකක්. ඒ වගේම ජීවහා ප්‍රසාදයයි රස රූපයයි ආපාතගත වීම නිසා හටගන්න ජීවහා විඥාන චිත්තුප්පාදේ කියලා කියන්නේ තවත් එකක්. මේ විදිහට කාරණා තුන තියෙනවා. ජීවහා ප්‍රසාදය, රස රූපය, ජීවහා විඥාන චිත්තුප්පාදේ. මේ තුන ධර්ම කොටස් තුනක් වශයෙන් තේරුම් ගන්නට ඕන. ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම කොටස් තුනක් විදිහට තේරුම් ගන්නට ඕන. ඊළඟට කායද්්වාරයට ගත්තාමත් ඒ විදිහටමයි. නෑ කායතෝ ජායරේ පස්ස පංචමා නෑ පස්සතෝ නෝච උබින්න මන්තරා නෑ කායතෝ ජායරේ පස්ස පංචමා නෑ පස්සතෝ නෝච උබින්න මන්තරා හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. එතකොට ඒකේ අදහසත් කාය ප්‍රසාදය කියලා කියන්නේ වෙනම ධර්මයක්. මෙතන පස්ස කියන එකෙන් අදහස් කරේ පඨවි තේජෝ වායෝ කියන පොට්ටබ්බ රූපය. මේ පොට්ටබ්බ රූපය කියලා කියන්නේ වෙනම ධර්ම කොටසක්. ඒ දෙක නිසා හටගන්න කාය විඥාන චිත්තුප්පාදේ කියලා කියන්නේ වෙනම ධර්ම කොටසක්. එතකොට මේ තුන ඔවුනොවුන්ට වෙන් වූ වෙනම හේතු නිසා හටගන්න ධර්ම කොටස් තුනක් කියන එක තමයි අදහස. 6 වෙනි ගාථාව තමයි නෑ වත්තු රූපා නෑ වත්තු රූපා භවಂತಿ සංඛතා නෑ වත්තු රූපා භවಂತಿ සංඛතා නචාපි ධම්මා යතනේහි නිග්ගතා නචාපි ධම්මා යතනේහි නිග්ගතා හේතුම් පටිච්ච භවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. එතකොට මේකේ අදහස තමයි න වත්තු රූපා භවಂತಿ සංකතා. මේකේ අදහස අපේ හදේ වස්තු රූපය අසුරු කරගෙන උපදින චිත්තුප්පාදය ගැන තමයි මේකේ අදහස. සංකතා කියලා කියන්නේ හදේ වස්තු රූපය අසුරු කරගෙන උපදින චිත්තුප්පාදයන් න වත්තු රූපා න භවಂತಿ. ඒ කියන්නේ වස්තු රූපේ කොටසක් නෙවෙයි. වස්තු රූපය අපේ හදේ වස්තු රූපය අසුරු කරගෙන හටගන්න චිත්තුප්පාදයන් හදේ වස්තු රූපේ කොටසක් නෙවෙයි. ඒ වගේම ධම්මායතනෙහි ඒ හදේ වස්තු රූපය අසුරු කරගෙන හටගන්න චිත්තුප්පාදවල ආරම්මණය වෙන ධම්මායතනෙන් හටගත්තේකුත් නෙවෙයි. ඒ කියන්නේ ධම්මායතනේ කොටසකුත් නෙවෙයි කියන අදහසයි. ඒ කියන්නේ ධම්මාරම්මණය අරමුණු කරගෙන උපදිනව නම් චිත්තුප්පාදේ ආරම්මණය කියන්නේ චිත්තුප්පාදේ නෙවෙයි. ඒක වෙනම එකක්. හේතුම් පටිච්ච පබවಂತಿ සංකතා යථාපි සද්දෝ පහටාය බේරියා. එතකොට බෙරේට තට්ටු කරයින් පස්සේ ශබ්දය හටගන්නේ යම්සේ දන්නේ වගේ හේතු නිසා හටගන්න වෙනම චිත්තුප්පාදයක් තමයි මනෝ විඥාන චිත්තුප්පාදය කියන එක. එතකොට එතන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි වත්තු රූපය. වත්තු රූපය කියලා කියන්නේ අපේ හදේ වස්තු රූපයට. දෙවෙනි එක තමයි ධම්මායතනය. තුන්වෙනි එක තමයි මනෝ විඥාන චිත්තුප්පාදය.
එතකොට මේ තුන කාරණා තුනක්. වස්තු රූපය කියන්නේ අනෙකක්, ධම්මායතනය කියන්නේ අනෙකක්. ඒ නිසා හටගන්න මනෝ විඥාන චිත්තුප්පාදේ කියන්නේ අනෙකක්. මේ දෙක උණෝන්ට මිශ්‍රණ වූ වෙනම කාරණා තුනක්. හේතු නිසා හටගන්න වෙනම කාරණා තුනක් කියන එක තමයි මේ ගාථාවල අදහස. ඊළඟට අපි පහුගිය දවසේ කතා කරලා ඉවර කරා උපනිස්සය ප්‍රත්‍යය. අද අපිට කතා කරන්න තියෙන්නේ පුරේජාත ප්‍රත්‍යය. පුරේජාත ප්‍රත්‍යය. පුරේජාත ප්‍රත්‍යය. පුරේජාත කියලා කියන්නේ කලින් හටගත්ත. මේකේ පුරේ කියන අදහස වචනේ තේරුම තමයි කලින් කියන එක. ජාත කියන එකේ තේරුම තමයි හටගත් කියන එක. ප්‍රත්‍ය කියන එකේ තේරුම තමයි උපකාරක ධර්මය කියන එක. පුරේ කියලා කියන්නේ කලින්, ජාත කියන්නේ හටගත්, ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්මය. එතකොට පුරේජාත ප්‍රත්‍ය කියන එකේ අදහස තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කලින් ඉපදිලා උපකාරක ධර්මයට තමයි පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තයින් පස්සේ පොළව කියන එක ගස්වැල් වලට කලින් හටගෙන පසුව උපදින ගස්වැල් වලට පොළව කියන එක උපකාර කරනවා. එතකොට පොළව කියන එක ගස්වැල් වලට කලින් හටගත් නිසා පොළවට කියනවා පුරේජාත ප්‍රත්‍යය කියලා. පසුව හටගත්ත ගස්වැල් පුරේජාත ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න. එතකොට මේ විදිහට ප්‍රත්‍යෝත්පන්නයට කලින් ඉපදිලා පසුව උපදින ප්‍රත්‍යෝත්පන්න ධර්මයට උපකාරක ධර්මයට තමයි පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් මව් කුස කියන එක කලින් හටගෙන තියෙනවා. මව් කුසේ උපදින දරුවා කියන ප්‍රතිඵලය පසුව හටගන්න එකක්. එතකොට මව් කුස කියන එක දරුවා කියන ප්‍රත්‍යෝත්පන්නයට කලින් ඉපදිලා තියෙන නිසා පුරේජාතයි. දරුවා කියන ප්‍රත්‍යෝත්පන්නය පසුව හටගත් එකක්. මෙන්න මේ විදිහට පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කලින් හටගෙන ප්‍රත්‍යෝත්පන්නයට උපකාරක ධර්මයට තමයි කියන්නේ පුරේජාත ප්‍රත්‍ය කියලා. මේ පුරේජාත ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. පුරේජාත ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි වත්තු පුරේජාත. වත්තු පුරේජාත. වත්තු පුරේජාත ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි වත්තාරම්මන. වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍යය. වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍යය. තුන්වෙනි එක තමයි ආරම්මන පුරේජාත. මේ විදිහට පුරේජාත ප්‍රත්‍ය කොටස් තුනයි. මේ විදිහට පුරේජාත ප්‍රත්‍ය කොටස් තුනකට බෙදෙනවා. වත්තු පුරේජාත ප්‍රත්‍ය, වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍ය, ආරම්මන පුරේජාත ප්‍රත්‍ය කියලා පුරේජාත ප්‍රත්‍ය කොටස් තුනයි. වත්තු පුරේජාත ප්‍රත්‍ය, වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍ය, ආරම්මන පුරේජාත ප්‍රත්‍ය කියලා කොටස් තුනයි. මේ තුනෙන් ප්‍රත්‍ය නිර්දේශ වාරයේ තියෙන්නේ මේ වත්තු පුරේජාත ප්‍රත්‍ය සහ ආරම්මන පුරේජාත කියන ප්‍රත්‍ය දෙක විතරයි. මේ වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍ය ප ဋ ාණේ ඉදිරි දේශනාවලදී පමණයි මුණ ගැහෙන්නේ. එතකොට ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී මුලින්ම තියෙන්නේ වත්තු පුරේජාත ප්‍රත්‍ය, ඉන් අනතුරුව තියෙන්නේ ආරම්මන පුරේජාත
ප්‍රත්‍යය. මේ විදිහට පුරේජාත ප්‍රත්‍යය කොටස් තුනයි. වත්තු පුරේජාත ප්‍රත්‍යය, වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍යය, ආරම්මන පුරේජාත ප්‍රත්‍යය කියලා. එතකොට මේ ප්‍රත්‍යය තුන ප්‍රත්‍ය වර්ගීකරණයට අනුව ගත්තහම මේ වත්තු පුරේජාත ප්‍රත්‍යය සංග්‍රහ වෙන්නේ වත්තු පුරේජාත වර්ගයේහි. වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍යය සහ ආරම්මන පුරේජාත ප්‍රත්‍යය සංග්‍රහ වෙන්නේ ආරම්මන ප්‍රත්‍යය වර්ගයේහි. වත්තාරම්මන පුරේජාත ප්‍රත්‍යය, ආරම්මන පුරේජාත ප්‍රත්‍යය කියන මේ දෙක සංග්‍රහ වෙන්නේ ආරම්මන ප්‍රත්‍යය වර්ගයට. වත්තු පුරේජාත ප්‍රත්‍යය කියන එක සංග්‍රහ වෙන්නේ වත්තු පුරේජාත ප්‍රත්‍යය වර්ගයට. එතකොට මේ විදිහට ප්‍රත්‍ය වර්ගීකරණය අනුව තේරුම් ගන්නට ඕන. එතකොට වත්තු පුරේජාත ප්‍රත්‍ය කියන එකේ තිරාසිය අපි කලින් නිස්සය ප්‍රත්‍ය කතා කරනකොට කතා කරා වත්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය කියලා. එතකොට මේ වත්තු පුරේජාත ප්‍රත්‍යයේ තිරාසියත් වත්තු පුරේජාත නිස්සය ප්‍රත්‍යයේ තිරාසියත් එක්ක සම්පූර්ණයෙන් සමානයි. එතකොට ඒකෙදි ප්‍රත්‍ය විදියට අපි කතා කරේ වස්තු රූප 6. චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හදේ වස්තුව කියන මේ වස්තු රූප 6 තමයි ප්‍රත්‍ය හැටියට කතා කරේ. එතකොට වත්තු පුරේජාත ප්‍රත්‍යෙත් ප්‍රත්‍ය වෙන්නේ මේ වස්තු රූප 6මයි. චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හදේ වස්තුව කියන රූප 6 තමයි ප්‍රත්‍ය ධර්ම. ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි අරූපාවචර ලෝකේ උපදින අරූප විපාක සිත් 4 හැර ඉතුරු සිත් 85යි. පංච වෝකාර භූමියේ උපදින සිත් 85යි චෛතසික 52යි කියන මේවා. පංච වෝකාර භූමියේ හටගන්න සිත් 85යි චෛතසික 52යි කියන ඒවා තමයි වත්තු පුරේජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍ය නීක වෙන්නේ වත්තු පුරේජාත ප්‍රත්‍ය ශක්තිය නොලබන දිපංච විඥාන සිත් 10 සහ මනෝ ධාතුව අත්හරින්නට ඕන. දිපංච විඥාන ධාතුවයි මනෝ ධාතුවයි හැම වෙලාවෙම වත්තු පුරේජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා දිපංච විඥානයයි මනෝ ධාතුවයි අත්හැරලා වත්තු පුරේජාත ප්‍රත්‍ය ශක්තිය නොලබන ඉතිරි සිත් 76යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප සියල්ල. මෙන්න මේව තමයි ප්‍රත්‍යනීක ධර්ම. දිපංච විඥානයයි මනෝ ධාතුවයි කියන එක හැම වෙලාවෙම වත්තු පුරේජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒ නිසා ඒව ප්‍රත්‍යනීකවට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට වස්තු පුරේජාත ප්‍රත්‍යේ උපකාරය නොලබන ඉතිරි සිත් 76යි ඒවයි යෙදෙන චෛතසික 52යි රූප සියල්ලම කියන මෙන්න මේ ධර්ම ටික තමයි වත්තු පුරේජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්ම. එතකොට වත්තු පුරේජාත ප්‍රත්‍ය වෙන්නේ වස්තු රූප 6, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පංච වෝකාර භවෙහි උපදින අරූප විපාක වර්ජිත සිත් 85යි ඒවයි යෙදෙන චෛතසික 52යි. ප්‍රත්‍යනීක වෙන්නේ වත්තු පුරේජාත ප්‍රත්‍ය ශක්තිය නොලබන සිත් 76යි චෛතසික 52යි. චිත්තජ රූප, ප්‍රතිසන්දි කර්මජ රූප ආදී ඒ සියලුම ධර්ම ටික තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. එතකොට මේ තමයි වත්තු පුරේජාත ප්‍රත්‍යේ තිරාසිය. අපි ප්‍රත්‍ය නිර්දේශයට ආවයින් පස්සේ ඒකේ තියෙනවා වාක්‍ය 12ක්. වාක්‍ය 12ක් තියෙනවා. මේ 12න් මුලින්ම තියෙනවා වාක්‍ය 5ක්. ඊළඟට තව වාක්‍ය තියෙනවා 6ක්. ඊළඟට තව එක වාක්‍යයක් තියෙනවා. මේ මුලින්ම තියෙන වාක්‍ය 6 වත්තු පුරේජාත ප්‍රත්‍යයට අදාළයි. ඊළඟට තියෙන 6 ආරම්මන පුරේජාත වලට අදාළයි. ආරම්මන පුරේජාත ප්‍රත්‍යයට අදාළයි. අවසානයේට තියෙන එකත් නැවතම
මේ වත්තු පුරේජාත කියන එකටම අදාළයි. ප්‍රත්‍ය නිර්දේශ වාරයේ වාක්‍ය තියෙනවා 12ක් වෙන් කරන්න පුළුවන්. ප්‍රත්‍ය නිර්දේශ වාරයේ මුලින්ම තියෙන වාක්‍ය 5. ඒ කියන්නේ චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ සෝතායතනං ගානායතනං જીවහායතනං කායායතනං කියන මේ වාක්‍ය 5 වත්තු පුරේජාත ප්‍රත්‍ය සඳහා තියෙන වාක්‍ය 5. ඊළඟට රූපායතනං කියන එකෙන් පටන් අරගෙන වාක්‍ය 6ක් තියෙනවා. රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. ඊළඟට සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං කියලා වෙනම වාක්‍ය 5ක් තියෙනවා. මේ 5 ඉවර වුණායින් පස්සේ නැවත රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ කියලා වාක්‍ය 6ක් තියෙනවා. මෙන්න මේ වාක්‍ය 6ම ආරම්මන පුරේජාත ප්‍රත්‍ය සම්බන්ධව තමයි කියවෙන්නේ. ඊළඟට අන්තිමට තියෙනවා යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තන් රූපං මනෝ ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ මනෝ විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චයෝ කියලා වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය මේ වත්තු පුරේජාත ප්‍රත්‍යයට අදාළයි. එතකොට මේ විදියට වත්තු පුරේජාත ප්‍රත්‍යයයි ආරම්මන පුරේජාත ප්‍රත්‍යය කියන මේ ප්‍රත්‍ය දෙක විතරයි ප්‍රත්‍ය නිර්දේශ වාරයේහි සඳහන් වෙන්නේ. අපි එකින් එක අදහස තේරුම් අරන් බලමු. මුල්ම වාක්‍යය තමයි චක්කායතනං චක්කායතනං චක්කු විඥාන ධාතුයා චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං චක්කායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. චක්කායතනං කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මය. ඊළඟට චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. පුරේජාත පච්චේන කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. එතකොට මේ විදියට හැම වාක්‍යයක්ම කොටස් 3කට බෙදන්න පුළුවන්. චක්කායතනං කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මය. චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. පුරේජාත පච්චේන කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය. මේ විදියට ප ဋ ාණයේ තියෙන බොහෝ වාක්‍ය කොටස් 3කට බෙදන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ ප්‍රත්‍ය, ඊළඟට තියෙන්නේ ප්‍රත්‍යෝත්පන්න, ඊළඟට තියෙන්නේ ප්‍රත්‍ය ශක්තිය. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ වෙනම පරමාර්ථ ධර්ම කොටසක්. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ තවත් පරමාර්ථ ධර්ම කොටසක්. ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ ධර්ම කොටසක් නෙවෙයි. මේ ප්‍රත්‍ය ධර්මයේ ඇත්තා වූ එක්තරා ශක්ති විශේෂයකට. එතකොට ධර්ම කොටස් වශයෙන් ගත්තාම ධර්ම කොටස් 3යි. මේ ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ ධර්මයක් නෙවෙයි, ධර්මයේ ඇත්තා වූ ධර්ම ශක්තියක්.
මේ විදිහට හැම වාක්‍යයක්ම කොටස් තුනට බෙදන්න පුළුවන්. දැන් සෝතායතනං සෝත විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. හැම වාක්‍යයක්ම මේ විදිහට ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍යෝත්පන්න ධර්ම, ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් තුනට බෙදන්න පුළුවන්. මේ චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානං ච ධම්මානං කියන එකෙන් කියවෙන්නේ එතකොට අපි බලමු මේකේ අදහස. චක්කායතනං කියලා කියන්නේ චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය. චක්කායතනං කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය. චක්කු විඥාන ධාතුය. චක්කු විඥාන ධාතුය කියලා කියන්නේ චක්කු විඥාන සිත. චක්කායතනං කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය. චක්කු විඥාන ධාතුය කියලා කියන්නේ චක්කු විඥාන සිත. තං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ ඒ සිතේ යෙදෙන චෛතසික 7. තවත් විදියකින් කියනවා නම් චක්කු විඥාන චිත්තුප්පාදය. එතකොට මේ චක්කායතනං කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මය. චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. පුරේජාත පච්චේන කියලා කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. මේ චක්කු ප්‍රසාද රූපේ කියන පරමාර්ථ ධර්මය මේ චක්කු විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. මේ එක වාක්‍යයක් පින්වතුනි හොඳට තේරුම් ගන්නට ඕන. එතකොට ඒ වාක්‍ය අනුසාරයෙන් ඊතුරු වාක්‍යත් Tamanටම තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට හැම වාක්‍යයක්ම ප්‍රත්‍ය, ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍ය ශක්තිය කියලා කොටස් තුනකට බෙදෙනවා. මේ චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියන හැමතැනමත් මෙතෙන්දී නම් චක්කු විඥාන චිත්තුප්පාදය. දැන් සෝත විඥානය ගැන කියනව නම් සෝත විඥාන චිත්තුප්පාදය. ගාන විඥානය ගැන කියවෙනව නම් ගාන විඥාන චිත්තුප්පාදේ. ඒ විදිහට හැමතැනම සුදුසු පරිදි තේරුම් ගන්නට ඕන. එතකොට මේකේ අදහස තමයි චක්කායතනං කියලා කියන්නේ අපේ මේ ශරීරය තුල තියෙන චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාද රූපය අසුරු කරගෙන උපදින චිත්තුප්පාදයට පුරේජාත පච්චේන පච්චයෝ කියලා කියන්නේ පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. එතකොට පුරේජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදයට పూర్වයේ හටගෙන තිබෙන ස්වභාවය. අපි චිත්ත වීතියක් ගත්තොත් මෙහෙම අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර ආවජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන, ඊළඟට ජවන, ඊළඟට තදාරම්මන, ඊළඟට තදාරම්මන දෙකයි, ඊළඟට භවංග. මේ විදිහට චක්කු විඥාන චිත්ත වීතියක් ගත්තොත් චක්කු ద్వාරික චිත්ත වීතියක් ගත්තොත් මේ විදිහට තමයි සිත් හටගන්නේ. එතකොට මෙතන පුරේජාත කියලා කියන්නේ මොකද්ද? පුරේජාත කියලා කියන්නේ මෙන්න මේ අතීත භවංග සිත සමග හටගත් බව. මේ අතීත භවංග සිත සමග තමයි මේ චක්කු ප්‍රසාද රූපය හටගන්නේ. එතකොට චක්කු විඥාන චිත්තුප්පාදය හටගන්නේ මේ අවස්ථාවේදී. මේ චක්කු විඥාන චිත්තුප්පාදය කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. මෙතන පුරේජාත කියලා කියන්නේ මේ චක්කු විඥාන චිත්තුප්පාදයට කලින් හටගෙන තිබෙන ස්වභාවය තමයි පුරේජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. එතකොට චක්කායතනං කියලා කියන්නේ චක්කු ප්‍රසාද රූපය
චක්කු විඥාන චිත්තුප්පාදයට කලින් හටගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි අදහස. චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන චිත්තුප්පාදයට කලින් ඉපදිලා එම චිත්තුප්පාදයට උපකාර කරනවා කියන එකයි අදහස. කලින් හටගෙන තිබීම වශයෙන් උපකාර කරනවා කියන එක තමයි පුරේජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. මේ චක්කු ප්‍රසාදය කලින් ඉපදිලා තිබුණ නැතොත් මේ චක්කු විඥාණයට හට ගැනීමට හැකියාවක් නැහැ. මොකද චක්කු විඥාන චිත්තුප්පාදය කියලා කියන්නේ හැම වෙලාවෙම කලින් හටගෙන තියෙන වස්තු රූපයක් තමයි ඇසුරු කරන්නේ. එතකොට මේක තමයි මේ වාක්‍යයේ තේරුම. චක්කු ප්‍රසාද රූපය චක්කු විඥාන චිත්තුප්පාදයට කලින් හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟ වාක්‍යය තමයි සෝතායතන. සෝතායතන සෝත විඥාන ධාතුය. සෝතායතන සෝත විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාතපච්චේන පච්චය. ඒකෙත් අදහස කලින් වගේමයි. මෙතන අතීත භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජ්ජන ඊළඟට සෝත විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන භවංග. එතෙන්දිත් මේ සෝතායතනං කියලා කියන්නේ සෝත ප්‍රසාද රූපය. අතීත භවංග සිත සමග හටගන්න සෝත ප්‍රසාද රූපය තමයි මේ සෝත විඥාන චිත්තුප්පාදයට ප්‍රත්‍ය වෙන්නේ. සෝතායතනං සෝත ප්‍රසාද රූපය සෝත විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ සෝත විඥාන චිත්තුප්පාදයට පුරේජාත පච්චේන පච්චෝ කියලා කියන්නේ සෝත විඥාන චිත්තුප්පාදයට කලින් හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි. මේ සෝත විඥාන චිත්තුප්පාදයට හට ගන්න බෑ සෝත ප්‍රසාද රූපය කලින් හටගෙන තිබුණේ නැතොත්. එතකොට කලින් හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි මේ වාක්‍යයේ අදහස. තුන්වෙනි වාක්‍යය තමයි ගානායතනං ගාන විඥාන ධාතුය. ගානායතනං ගාන විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. ගාන ප්‍රසාද රූපය ගාන විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. ඒකත් කලින් වගේමයි. ගානායතන ගාන ප්‍රසාද රූපය ගාන විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි ඒකේ අදහස. ඊළඟ වාක්‍යය තමයි ජීවහායතන ජීවහා විඥාන ධාතුය. ජීවහායතනං ජීවහා විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. එතන ජීවහායතනං කියලා කියන්නේ අපේ මේ දිවෙහි පිහිටලා තියෙන ජීවහා ප්‍රසාද රූපය. ජීවහා විඥාන ධාතුය තන් සම්පයුත්ත කානංච ධම්මානං කියලා කියන්නේ ජීවහා විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන අදහසයි. ඊළඟට පස්වෙනි වාක්‍යය තමයි කායායතනං
කායායතනං කාය විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානම් පුරේජාත පච්චේන පච්චය. මෙතන කායායතනං කියලා කියන්නේ කාය ප්‍රසාද රූපයට, කාය විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානම් කියලා කියන්නේ කාය විඥාන චිත්තුප්පාදයට, පුරේජාත පච්චේන පච්චයෝ කියලා කියන්නේ පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි. කාය ප්‍රසාද රූපය කාය විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට මේ චක්කායතනං සෝතායතනං ගානායතනං જીවහායතනං කායායතනං කියන මේ වාක්‍ය පහෙන්ම කිව්වේ වස්තු පුරේජාත ප්‍රත්‍ය පිළිබඳව වාක්‍ය පහ. ඊළඟට රූපායතනං කියලා පටන් අරගෙන ආරම්මන පුරේජාත ප්‍රත්‍යයට අදාළ ටික තමයි කියන්න පටන් ගන්නෙ. ඊට කලින් අන්තිමට තියෙන වාක්‍ය අපි මේ වත්තු පුරේජාත ප්‍රත්‍යයටම අයිති නිසා ඒකත් මෙතනම කතා කරමු. අන්තිමට තියෙන වාක්‍ය තමයි යන් රූපං නිස්සාය යන් රූපං නිස්සාය මනෝ ධාතුච්ච යන් රූපං නිස්සාය මනෝ ධාතුච්ච මනෝ විඥාන ධාතුච්ච යන් රූපං නිස්සාය මනෝ ධාතුච්ච මනෝ විඥාන ධාතුච්ච වත්තන්ති තන් රූපං මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. මනෝ විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං මනෝ විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ. කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චයෝ. එතකොට මේ තමයි අන්තිමටම තියෙන වාක්‍යය. යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තන් රූපං මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. මනෝ විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චයෝ. එතකොට මේකෙදී ප්‍රත්‍ය ධර්මය තමයි යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තන් රූපං යන් රූපං තන් රූපං කියලා තියෙන එක තමයි ප්‍රත්‍ය ධර්මය. ඉතුරු ටික ඔක්කොම මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු චිත්තුප්පාද තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ.
එතකොට මේකේ අදහස තමයි යන් රූපං නිස්සාය කියන එකෙන් ගන්නෙ හදය රූපය. හදය රූපය. මෙන්න මේක තමයි ප්‍රත්‍ය ධර්මය. හදය රූපය ප්‍රත්‍යෝත්පන්න තමයි මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතු චිත්තුප්පාද. එතකොට මනෝ ධාතුව කියන එකෙන් ගන්නෙ පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. සම්පයුත්ත කාණංච ධම්මානං කියන්නේ ඒ සිත් වල යෙදිච්ච චෛතසික 10 දෙනාට. එතකොට හදේ වස්තු රූපය හැම වෙලාවෙම පංචද්වාර ආවජ්ජන සිතට සහ සම්පටිච්ඡන සිත් දෙක කියන මේ මනෝ ධාතුවට කලින් හටගෙන පසුව හට ගන්න මනෝ ධාතුවට උපකාර කරනවා. ඒක තමයි මෙතන යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති කියලා කියන්නේ. හදේ යන් රූපයක් නිස්සය කරගෙන මනෝ ධාතුවද මනෝ විඥාන ධාතුවද පවතීද තන් රූපං ඒ හදේ වස්තු රූපය මනෝ ධාතුය මනෝ ධාතු සිත් 3යි. තන් සම්පයුත්ත කාණංච ධම්මානං කියන්නේ සම්පයුත්ත චෛතසික 10 දෙනයි. මනෝ ධාතු සිත් 3යි ඒවා හා යෙදුණු චෛතසික 10 දෙනාටයි පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. එතකොට පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන මේ සිත් 3 හැම වෙලාවෙම පුරේජාත ප්‍රත්‍යේ ප්‍රත්‍යෝත්පන්න. පුරේජාත ප්‍රත්‍යශක්තිය නැතුව මේ සිත් 3 කිසිම අවස්ථාවක හටගන්නේ නැහැ. ඊළඟට කියන්නේ මනෝ විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චයෝ. එතකොට මනෝ විඥාන ධාතු වලට කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ. මේ කිංචි කාලය කියලා කියන්නේ ප්‍රවෘත්ති කාලයට. ප්‍රවෘත්ති කාලයේ හටගන්න සියලුම මනෝ විඥාන ධාතු සිත් වලට කලින් හටගන්න වස්තු රූපය අසුරු කරන නිසා పూర్වයේ හටගත්ත වස්තු රූපය ප්‍රවෘත්ති කාලයේහි මනෝ විඥාන චිත්තුප්පාද වලට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ. කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චෝ කියලා කියන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේ. ප්‍රතිසන්ධි අවස්ථාවේ උපදින මනෝ විඥාන ධාතුවට හදේ වස්තුව පුරේජාත ප්‍රත්‍යයෙන් නෙවෙයි උපකාර කරන්නේ සහජාත ප්‍රත්‍යයෙන්. ඒ නිසා ප්‍රවෘත්ති කාලයේහි තමයි කිංචි කාලේ පුරේජාත පච්චේන පච්චයෝ කිව්වේ. පටිසන්ධි කාලයට තමයි කිංචි කාලේ න පුරේජාත පච්චේන පච්චයෝ කිව්වේ. මනෝ විඥාන ධාතුව ප්‍රවෘත්ති කාලයේ සහ පටිසන්ධි කාලය කියලා දෙකට බෙදන්න පුළුවන්. එතකොට ප්‍රවෘත්ති කාලයේ උපදින මනෝ විඥාන ධාතු වලට හදේ වස්තු රූපේ පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාර කරනවා. ප්‍රතිසන්ධි අවස්ථාවේ හටගන්න හදේ වස්තු රූපේ පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාර කරන්නේ නැහැ. සහජාත ප්‍රත්‍යශක්තියෙන් තමයි උපකාර කරන්නේ. එතකොට මේ තමයි වත්තු පුරේජාත ප්‍රත්‍යයට අදාළ වාක්‍ය 6. ඊළඟට තියෙන්නේ ආරම්මන පුරේජාත ප්‍රත්‍යයට අදාළ වාක්‍ය ටික. පළවෙනි වාක්‍යය තමයි රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. රූපායතනං කියලා කියන්නේ වර්ණ රූපය. වර්ණ රූපය. චක්කු විඥාන චිත්තුප්පාදයට. චක්කු විඥාන චිත්තුප්පාදයට పూర్වයේ හට ගැනීම වශයෙන් උපකාර කරනවා. වර්ණ රූපය තමයි රූපායතනං කිව්වේ. චක්කු විඥාන ධාතුය තං සම්පයුත්ත කාණංච ධම්මානං කියලා කියන්නේ චක්කු විඥාන චිත්තුප්පාදයට. පුරේජාත පච්චේන පච්චයෝ කියලා කියන්නේ పూర్වයේ හට ගැනීම වශයෙන් උපකාරක වේ කියන එකයි. එතකොට එතෙන්දිත් අපි චිත්ත වීතියක් ඇන්දොත් මෙහෙම අතීත භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජ්ජන චක්කු විඥාන. එතකොට මෙතෙන්දී මේ ద్వාරයේ හැපෙන වර්ණ රූපය
වර්ණය මේ අතීත භවංග සිත සමග තමයි හටගන්නේ. අතීත භවංග සිත සමග හටගෙන ඉපදිලා එක චිත්තක්ෂණයක් ගත වෙලා දෙවෙනි චිත්තක්ෂණයේදී තමයි ద్వාරේ හැපෙන්නේ. ඊළඟට තුන්වෙනි චිත්තක්ෂණේ තමයි භවංග උපච්ඡේදය සිද්ධ වෙන්නේ. හතරවෙනි චිත්තක්ෂණයත් පහුවෙලා පස්වෙනි චිත්තක්ෂණයේදී තමයි මේ චක්කු විඥාන චිත්තුප්පාදයට අරමුණු වෙන්නේ. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය තමයි ප්‍රත්‍යෝත්පන්නය. වර්ණ රූපය හටගන්නේ මේ අතීත භවංග සිතේ උප්පාදයේ සමග. එතකොට මේ චක්කු විඥාන චිත්තුප්පාදය හට ගැනීමට කලින් හට ගැනීම වශයෙන් උපකාර කරනවා කියන එකයි පුරේජාත ප්‍රත්‍යශක්තිය කියලා කියන්නේ. රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ කියලා කියන්නේ වර්ණ රූපය චක්කු විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. දෙවෙනි වාක්‍යය තමයි සද්දායතනං. සද්දායතනං සෝත විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. එතන සද්දායතනං කියලා කියන්නේ ශබ්ද රූපය සෝත විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියලා කියන්නේ සෝත විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඒකත් කලින් කියපු කරුණු අනුසාරයෙන්ම තේරුම් ගන්නට ඕන. ඊළඟට ගන්ධායතනං. ගන්ධායතනං ගාන විඥාන ධාතුය. ගන්ධායතනං ගාන විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. එතන ගන්ධායතනං කියන්නේ ගන්ධ රූපය ගාන විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියලා කියන්නේ ගාන විඥාන සිත සහ ඒ සිතේ යෙදෙන චෛතසික ධර්ම. එතකොට ගාන විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි අදහස. ඊළඟට රසායතනං. රසායතනං ජීවහා විඥාන ධාතුය. රසායතනං ජීවහා විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. රසායතනං කිව්වේ රස රූපය ජීවහා විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කිව්වේ ජීවහා විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට පොට්ටබ්බායතනං කාය විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. පොට්ටබ්බායතනං කිව්වේ පඨවි තේජෝ වායෝ කියන රූප තුන. පොට්ටබ්බායතනං කිව්වේ පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුන කාය විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං කියන්නේ කාය විඥාන චිත්තුප්පාදයට පුරේජාත ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ කියන එකයි. ඊළඟට නැවත රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. මනෝ ධාතු කිව්වේ පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි ඒවයි යෙදෙන චෛතසික 10යි කියන චිත්තුප්පාද තුනට. පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන මේ සිත් තුනටයි ඒවයි යෙදෙන චෛතසික 10ටයි හැම වෙලාවෙම චක්කුද්්වාරික වීතිය නම් රූපායතනය පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සෝතද්්වාරික වීතියකදී සද්ද රූපය පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ගානද්්වාරික වීතියක් නම් ගන්ධ රූපය, ජීවහද්්වාරික වීතියක් නම් රස රූපය, කායද්්වාරික චිත්ත වීති වලදී පොට්ටබ්බ රූපය පංචද්වාර ආවජ්ජන සිතට සහ සම්පටිච්ඡන සිත් දෙකට පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි අදහස. එතකොට මේ තමයි පුරේජාත ප්‍රත්‍ය සම්බන්ධව ප්‍රත්‍ය නිර්දේශ වාරයේ තියෙන තොරතුරු ටික. එතකොට එතන වාක්‍ය 12ක් තිබුණා. 12න් 6ක් වත්තු පුරේජාත ප්‍රත්‍යයට
ඉතුරු 6 ආරම්මන පුරේජාත ප්‍රත්‍යයට. මේ විදිහට ප්‍රත්‍ය නිර්දේශ වාරයේ වත්තු පුරේජාත ප්‍රත්‍ය සහ ආරම්මන පුරේජාත ප්‍රත්‍ය කියන මේ දෙකට අදාළ පාළිය විතරයි තියෙන්නේ. වත්තා රම්මන පුරේජාත ප්‍රත්‍ය ඉදිරිපට්ඨාන දේශනාවලදී තමයි සඳහන් වෙන්නේ. ඊළඟට ගාථාව තමයි පුරේජාත ඥානජාත චබ්බන්න රංසි බාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවෙන් වන්දාමි පූජයාමහං. පුරේජාත ප්‍රත්‍ඥාණයෙන් හටගත්තා වූ සවනග්ගන බුදුරැස් මාලාවෙන් බබලමින් වැඩ සිටින සියල්ල දැන ගැනීමට සමත් සර්වඥතා ඥානයෙන් ප්‍රතිමන්විත වූ සම්බුදුරජාණන් වහන්සේට මම වන්දනා කරමි පූජා කරමි කියන එකයි ගාථාවේ අදහස. එතකොට මේ පුරේජාත ප්‍රත්‍යය ගත්තයින් පස්සේ දත යුතු කරුණ ටික තමයි ඔය කියන්න යෙදුන කරුණ ටික. එතෙන්දී නැවත කියනවා නම් පුරේජාත ප්‍රත්‍යය කොටස් 3යි. වත්තු පුරේජාත, වත්තාරම්මන පුරේජාත, ආරම්මන පුරේජාත කියලා. අනෙත් කාරණාව තමයි මේ ප්‍රත්‍ය තුනේම ප්‍රත්‍ය වෙන්නේ රූප ධර්ම පමණයි. රූප ධර්ම පමණයි. ප්‍රත්‍ය වෙන්නේ රූප ධර්ම පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තචෛතසික ධර්ම. චිත්තචෛතසික ධර්ම පමණයි. පුරේජාත ප්‍රත්‍ය වෙන්නේ රූප ධර්ම පමණයි. ඒ රූප ධර්ම පමණයි. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තචෛතසික ධර්ම පමණයි. ආරම්මන පුරේජාත ප්‍රත්‍ය වෙන්නේ වර්තමාන නිස්පන්න රූප 18. ආරම්මන පුරේජාත ප්‍රත්‍ය වෙන්නේ වර්තමාන නිස්පන්න රූප 18. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒ රූපයන් අරමුණු කරන කාමාවචර සිත් 54යි අභිඤ්ඤා සිත් 2යි. අභිඤ්ඤා සිත් 2යි ඒවයි යෙදෙන කරුණා මුදිතා වර්ජිත චෛතසික 50යි. මේව තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ආරම්මන පුරේජාත ප්‍රත්‍ය වෙන්නේ වර්තමාන නිස්පන්න රූප 18. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මේ වර්තමාන නිස්පන්න රූප අරමුණු කරන කාමාවචර සිත් 54යි අභිඤ්ඤා සිත් 2යි කරුණා මුදිතා වර්ජිත චෛතසික 50යි කියන ඒවා තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍යනීක වෙන්නේ මේ රූපයන් අරමුණු කර ආරම්මන පුරේජාත ප්‍රත්‍ය ශක්තිය නොලබන විපංච විඥාන ධාතුවයි මනෝ ධාතුවයි අත්හැරලා ඉතුරු සිත් 76යි ඒවා යෙදෙන චෛතසික ටිකයි රූප සියල්ලයි තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. මේ තමයි ආරම්මන පුරේජාත ප්‍රත්‍යේ තිරාසිය. එහෙමනම් අද දවසට નિયમિત කාල වේලාව අවසන්. දැන් මීළඟට තිබෙන්නේ මේ සම්බන්ධව යම් ප්‍රශ්න ගැටලුවක් තියෙනම් ඒවා විමසීමට. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේගේ දේශනාවලදී මම අහුවා මේ ස්කන්ධ පහ ගැන විස්තර කරනකොට රූපස්කන්ධය රූප 28 වේදනා ස්කන්ධය කිව්වේ සිත් 81 තියෙන වේදනා 81 89 අනිත් එක සංඥා ස්කන්ධය කිව්වේ සංඥා 89 සංකාර 89 විඥාන 89 තමයි ස්කන්ධ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අතීත වර්තමාන අනාගත ඕලාරික සුකුම හීන ප්‍රනීත කියලා තියෙනවා බාහිර අභ්‍යන්තර 11 ආකාරයට කොහොමද මේ ස්කන්ධ පහ වෙන් කරන්නේ? ස්කන්ධ පහ වෙන් කරලා පෙන්වන්නේ. ඒ 11 ආකාරයට රූපයි වේදනා සංඥා සංකාර විඥාන කියන පහම 11 ආකාරයට කොහොමද වෙන් කරන්නේ කියලා තමයි ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍ය. තෙරුවන් සරණයි මහත්තයා. මේ මහත්තයා අහපු ප්‍රශ්නේ තමයි කොහොමද ස්කන්ධ පහ අතීත ආදී විදියට 11ට බෙදෙන්නේ කියලා. ඇත්තටම ඔය සම්බන්ධව මහත්තයා තොරතුරු ටික තියෙන්නේ විභංග ප්‍රකරණයේ පළවෙනි පොතේ පළවෙනි විභංගය තමයි ස්කන්ධ විභංගය. ඒකෙදී ස්කන්ධ පහම බෙදලා තියෙන ওই විදියට. දැන් රූපස්කන්ධය ගත්තොත් තත්ත කතමෝ රූපක්ඛන්‍தோ මුලින්ම පංචක්ඛන්‍දා රූපක්ඛන්‍தோ වේදනාක්ඛන්‍தோ සංඥාක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ විඥානක්ඛන්‍தோ ස්කන්ධ පහකි රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියලා. ඊළඟට රූපස්කන්ධය ගන්නෝ මුලින්ම තත්ත කතමෝ රූපක්ඛන්‍தோ එහි රූපස්කන්ධේ කවරේද?
ඊට පස්සේ මහත්මයා 11 ආකාරයේ විස්තර කරනවා යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සම්තිකේවා තදේකජ්ජං අபிසඤ්ඤු හිත්වා අபிසංඛිපිත්වා අයං උච්චති රූපක්ඛන්தோ කියලා අතීත රූප අනාගත රූප වර්තමාන රූප ආධ්‍යාත්මික රූප බාහිර රූප ඕලාරික රූප සුකුම රූප හීන රූප පනීත රූප දුර රූප ළඟ රූප කියන 11 ආකාරය ඊළඟට තත්ත කතමන් රූපං අතීතං අතීත රූපය කවරේදාදී විදියට විස්තර කරනවා ඊට පස්සේ වේදනාදී ස්කන්ධත් එහෙමයි එතෙන්දී අතීත ස්කන්ධ කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධ අනාගත ස්කන්ධ කියලා කියන්නේ මෙතෙක් හටගත්තේ නැති මත්තේහි හටගන්න ස්කන්ධ වර්තමාන ස්කන්ධ කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා උප්පාද තිති භංග කියන සනත්‍රයට පැමිණි ස්කන්ධ. ඊට පස්සේ ආධ්‍යාත්මික ස්කන්ධ කියලා කියන්නේ තමන්ගේ సంతානේ හටගන්නේම බාහිර ස්කන්ධ කියලා කියන්නේ තමන්ගෙන් බාහිර සත්වයන් තුල හටගන්න ස්කන්ධ ආදී විදියට විස්තර කරන්නේ මහත්මයා. එතකොට සුකුම ප්‍රණීත එන්නේ ඕලාරික සුකුම ඊන ප්‍රණීත කියන එක කොහොමද ගන්නේ? අපේ මහත්ය මේ සුකුම කියන එක රූපස්කන්ධයට ගත්තාම නම් සුකුම රූප 12. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි, විශේෂ රූප 7යි කියන රූප 12 ඕලාරික රූප 12 විදියට ගන්නවා. ඉතුරු රූප 16 තමයි සුකුම රූප හැටියට ගන්නෙ. එතකොට දුර රූප වෙන්නේත් සුකුම රූප ටිකමයි, ළඟ රූප වෙන්නේ ඕලාරික රූප ටිකමයි. හීනපනීත එක නම් ඒ සත්වයන්ගේ සැලකීමට අනුව ඒ කියන්නේ ඉෂ්ට රූප පනීත රූප හැටියට ගන්නෝ ඒ සත්වයන් විසින් අවඥා කරන ලද නින්දා කරන ලද ලාමක අනිෂ්ට රූප හීන රූප හැටියට ගන්නවා දැන් නාමස්කන්ධ ගත්තයින් පස්සේ නම් විභංග ප්‍රකරණේ එක එක පරයයන් බෙදලා තිනවා දැන් උදාහරණයක් විදිහට වේදනාව ගත්තොත් අකුසල වේදනාව හීනයි කුසල වේදනාව පනීතයි ඊට පස්සේ කාමාචර වේදනාව ඕලාරිකයි රූපාවචර වේදනාව සුකුමයි ආදී පරයය කීපයකින් විස්තර කරලා තියෙනවා මහත්මයා. ස්වාමීන් වහන්සේ විඥානය ගත්තාම ඒකට දුර විඥාන ළඟ විඥාන කියලා කියන්නේ දැන් වෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල විඥාන දුර කියලා කියන්නේ එහෙම නැත්නම් එහෙම පරයයක් නන් නෙවෙයි මහත්මයා. එතෙන්දී ඒ කියන්නේ අවබෝධ කර ගැනීමට දුෂ්කර මට මතක නෑ හරියට මතක එහෙම අවකාශයෙන් දුර නෙවෙයි මේකෙදී අදහස් කරන්නේ අවබෝධ කර ගැනීමට දුෂ්කර ඒවා දුර විඥාන හැටියට ගන්නවා අවබෝධ කර ගැනීමට පහසු ඕලාරික ඒවා ළඟ ඒවා හැටියට ගන්නවා කියලා තමයි මට මතක. ඒ කියන්නේ අවකාශ වශයෙන් දුර ළඟ නෙවෙයි එතන අරන් තිබුණේ. එතකොට අපි ස්කන්ධයක් කියලා සලකන්නේ මේ ජීවිතයක් තුළ තියෙන ස්කන්ධ. හරියටම හරි මහත්මයා. ඒ කියන්නේ ස්කන්ධ පංචකයයි මේ අපේ ජීවිතය කියන්නේ දෙකක් නෙවෙයි. ඒ කියන්නේ අපේ මේ රූප ශරීරය තමයි රූපස්කන්ධය. මේ ශරීරය තුල හටගන්නා මහත්මයා චිත්තුප්පාදයක්. ඒ කියන්නේ එක ජීවිතයක් තුල එක අවස්ථාවකදී එක චිත්තුප්පාදය හටගන්නේ මේ හටගන්න සෑම චිත්තුප්පාදයකම වේදනාව තියෙනවා සංඥාව තියෙනවා වේදනා සංඥාවෙන් අන්‍ය වූ චෛතසික ටිකක් තියෙනවා සිත තියෙනවා ඒ චිත්තුප්පාදයේ තුල වේදනාව වේදනා ස්කන්ධය සංඥාව සංඥා ස්කන්ධය මේ දෙක හැරුණකොට ඉතුරු සියලු චෛතසික සංකාර ස්කන්ධය සිත විඥාන ස්කන්ධය එතකොට රූප ශරීරයේ රූපස්කන්ධය චිත්තුප්පාදයේ නාමස්කන්ධ 4 එතකොට අපි ඉපදිච්ච දවසේ ඉඳලා මිය යන තෙක් ක්ෂණයක් පාසා නිරතුරුවම ස්කන්ධ පහ පවතිනවා. එතකොට චිත්ත 81 අරගෙන සිත් 81 හරි 11 ආකාරයටත් තව දුරටත් මහත්මය ලස්සනට බෙදලා තිනවා. ඔව්. තෙරුවන් සරණයි මහත්මයා තෙරුවන් සරණයි. එවන් සරණයි හඳුරන්නේ වහන්සේගේ මේ දේශනා මාලාව අපිට අතිශය වැදගත් කියලා මතක් කරන ගමන්ම මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේක පළවෙනි ප්‍රශ්නේ වගේ පසුගිය පාඩම ඇසුරු කරගෙන උපනිශ්‍රය ප්‍රත්‍ය යටතේ එතන අවසානයේ අපි ගත්ත නිर्देश පාළි 3 උත්භෝජනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ පුග්ගලෝපි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිශ්‍රේ පච්චේන පච්චයෝ සාමාන්‍යයෙන් අපි ප්‍රත්‍ය ධර්ම හැටියට බොහෝ තැන්වලදී අරගන්නේ පරමාර්ථ ධර්මයක්.
එහෙමනම් මෙහිදී අපි ඍතුව සහ භෝජනීය ලෙස ගන්නේ රූප ධර්ම කියන ස්වභාවයද එහෙම වුණොත් පුද්ගලයා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රඥප්ති ස්වභාවයක් එතනදී කුමක්ද අපි අරගන්නේ අපේ මහත්මයා මේ සාමාන්‍යයෙන් පඤ්හාවාර ගත්තයින් පස්සේ තමයි පරමාර්ථ ධර්ම පමණක් දේශනා කරන්නේ. දැන් ওই පුද්ගලෝපි උපනිස්සේ පච්චේන පච්චයෝ කියන පාඩේ තියෙන ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී පරමාර්ථය ප්‍රඥප්තිය කියන දෙකම ගන්නව ප්‍රත්‍ය හැටියට. පඤ්හාවාරවලදී විතරයි පරමාර්ථ ධර්ම විතරක් ගන්නවා කියන ධර්මයේ තියෙන්නේ. එහෙමයි අපි හන්නේ. එතකොට දැන් පඤ්හාවාරයේදී අපි මේ සඳහා පරමාර්ථය හිඳිනවා නම් මොකක්ද අපි හිඳට අපි පඤ්හාවාරයේදී අපේ මහත්මයා පුද්ගලෝපි කියන එක දේශනා කරන්නේ ඒක ප්‍රත්‍ය නිර්දේශ වාරයේදී විතරයි ගන්නෙ මහත්මයා. ඒ කියන්නේ එතකොට ඒක ප්‍රඥප්තිය නිසා නොගත්ත ඔව් ප්‍රඥප්තිය නිසා ගන්න නැත්තේ. එහෙම වුණොත් ඍතු භෝජනයේ සඳහා අපි අරගන්න ඕනේ රූප 28 කියන ස්වභාවයද? උතු භෝජන වශයෙන් ගන්න අපේ මහත්තයා උතු කියලා කියන්නේ තේජෝ ධාතුව, භෝජන කියලා ගන්නේ ඕජා රූපය. හරි. තේරුම් ගන්න තවත් පොඩි ප්‍රශ්නයක් පුළුවන්. ඒ අද පාඩමත් තවත් පසුගිය පාඩමත් සම්බන්ධ කරමින් අද පාඩමේදී අපි පුරේජාත ප්‍රත්‍ය යටතේදී අපි කිව්වා රූපායතන, සත්ආයතන, ගන්ධායතන, රසායතන, පොට්ටපායතන, මනෝ ධාතුය. ඒ කියන්නේ මනෝ ධාතුවට ප්‍රත්‍ය වන අනිකුත් බාහිර ආයතන 6 ගැන කතා කරනවා තනි පාඩයකින්. නමුත් අපි මේක කලින් කතා කරමු අනන්තර ප්‍රත්‍ය වාගේ තැන්වලදී චක්කු විඥානය මනෝ ධාතුවට ඇවිල්ලා මනෝ ධාතුව මනෝ විඥාන ධාතුවට එන තැන ආදී තැන්වලදී මේ මනෝ ධාතුව මනෝ විඥාන ධාතුවට එන පාඩය එකම පාඩය පස්වතාවක් විස්තර වෙනවා. එතකොට එතනදී එකම පාඩේ පස්වතාවක් විස්තර වීමට මෙතනදී අපි සියල්ල එකට අරගෙන එකට දේශනා කිරීමට විශේෂ කාරණයක් තිබේද? මහත්මයා එතෙන්දී චිත්ත වීති අරගෙන තමයි අනන්තර සමානන්තර ප්‍රත්‍යවලදී විස්තර කරන්නේ. දැන් මෙතෙන්දී එහෙම එකක් නැති නිසා මෙතෙන්දී පහම එකට අරන් දේශනා කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ අර ප්‍රත්‍ය ద్వාර වත්තරම්මන ප්‍රේජාත ප්‍රත්‍ය කියුවානේ වස්තු රූප 6යි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පංචවෝකාර භූතයේ සිත් 85යි චෛතසික 55යි. අපේ මෑනියෝ වත්තරම්මන පුරේජාත ප්‍රත්‍ය නෙවෙයි වත්තු පුරේජාත ප්‍රත්‍ය. වත්තු පුරේ සමාවෙන්නේ කමන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රත්‍ය නීක වෙන්නේ දීපංග විඤ්ඤාණ ධාතුයි ඒ සිත් 10යි මනෝ ධාතුයි. ඒ කියන්නේ සිත් 13ක්. එතකොට එතන සිත් 76යි. ඒ ප්‍රත්‍ය වලට එනවනේ සිත් 85ක් පංචවෝකාර භූමිය කියලා. එතකොට ඒ දෙකේම අර සිතුත් තියෙනව නේද? අතුලක් කරලා තියෙනව නේද? අර 76ත් අර පංචවෝකාර භූමියේ සිත් 85 ඇතුළත තියෙන ඒවත් වෙන මට පොඩ්ඩක් ඒක විස්තර කරන්න මට ටිකක් ඒක තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වත්තු පුරේජාත ප්‍රත්‍ය ගත්තයින් පස්සේ ඒකේ ප්‍රත්‍ය ධර්ම වෙන්නේ වස්තු රූප 6. ඒ කියන්නේ චක්කු වස්තුව, සෝත වස්තු, ගාන වස්තු, දිවහා වස්තු, කාය වස්තු, හදේ වස්තු කියන මෙන්න මේ වස්තු රූප 6 තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඇත්තටම මේක නිස්සය ප්‍රත්‍ය කතා කරනකොට වත්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය යටතේ කතා කරා. ඒ වත්තු පුරේජාත නිස්සය ප්‍රත්‍ය යටතේ කතා කරපු ටිකයි මෙතෙන්දී තිරාසිය සමානයි. ඒ නිසා නිස්සය ප්‍රත්‍ය දේශනාව අහලා බැලුවොත් ඕක තේරුම් ගන්න පුළුවන්. ඒ දැනට සරලව කිව්වොත් මේ වස්තු රූප 6 තමයි ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ අරූපාවචර විපාක සිත් 4 හැර පංචවෝකාර භූමියේ උපදින සිත් 85යි. ඒවයි යෙදෙන චෛතසික 52යි තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ප්‍රත්‍ය වෙන්නේ වස්තු රූප 6, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ පංචවෝකාර භූමියේ උපදින අරූප විපාක 4 හැර ඉතුරු සිත් 85යි චෛතසික 52යි. මෑණියන්ට මොකද්ද දන්නේ ප්‍රශ්නේ තිබුණේ? ප්‍රත්‍ය නීක වෙන මේ ටික ප්‍රත්‍ය නීක වෙන්නේ මෑණියෝ දැන් පුරේජාත ප්‍රත්‍ය ගත්තයින් පස්සේ පංචවෝකාර ප්‍රතිසන්දි චිත්තුප්පාද 15ක් තියෙනවා. දැන් පංචවෝකාර ප්‍රතිසන්දි චිත්තුප්පාද 15 කියන්නේ මෑණියෝ
මහා විපාක සිත් 8යි අහේතුක සම්තිරණ සිත් 2යි රූපාවචර විපාක සිත් 5යි. මෙන්න මේවට කියනවා පංචවෝකාර ප්‍රතිසන්දි සිත් කියලා. මහා විපාක සිත් 8යි අහේතුක ප්‍රතිසන්දි විපාක සිත් 2යි. ඒ කියන්නේ සම්තිරණ සිත් 2. ඊට පස්සේ රූපාවචර විපාක සිත් 5යි. මෙන්න මේ චිත්තුප්පාද 15 වත්තු පුරේජාත ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයි. මොකද මේ චිත්තුප්පාද 15 ඇසුරු කරන්නේ එකට හටගත්ත සහජාත වස්තු රූපය. එතකොට මේ පංචවෝකාර ප්‍රතිසන්දි චිත්තුප්පාද 15 ප්‍රත්‍යනීකයි. ඊට අමතරව අපේ මෑණියෝ ප්‍රත්‍යනීක වෙන්නේ අරූපාවචර භූමියේ හටගන්න සිත් තියෙනවා 46ක්. අරූපාවචර භූමියේ හටගන්න චිත්තුප්පාද තියෙනවා 46ක්. මෙන්න මේ අරූපාවචර භූමියේ උපදින සියලුම චිත්තචෛතසික වත්තු පුරේජාත ප්‍රත්‍යනීකයි. මොකද හේතුව අරූපාවචර ලෝකේ කිසිදු චිත්තචෛතසිකයක් වස්තු රූපයක් ඇසුරු කරන්නේ නැති නිසා ඊට පස්සේ රූප සියල්ලම ප්‍රත්‍යනීකයි. මෙන්න මේ ටික තමයි මෑණියෝ මේ ප්‍රත්‍යනීක ධර්ම. පැහැදිලිද දන්නේ? පැහැදිලි දහස බොහොම පින් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය මට තේරුම් ගන්න අපහසු වුණ තැනක් වස්තු පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය යටතේ හෘද වස්තු රූපය මනෝවිඤ්ඤාණ ධාතුවට ප්‍රත්‍යෝත්පන්න වෙනවා කිව්වහම එතනදී මනෝවිඤ්ඤාණ ධාතුව කිව්ව මොනවද? එතෙන්දි මෑණියෝ මනෝවිඤ්ඤාණ ධාතුව කියලා කිව්වේ දැන් සාමාන්‍යයෙන් ධාතු විදියට බෙදනකොට දිපංච විඥාන සිත් 10යි. ඒ කියන්නේ චක්කු විඥානාදී දිපංච විඥාන සිත් 10යි මනෝ ධාතු සිත් 3යි කියන මේ සිත් 13 හැර ඉතුරු සිත් 76 තමයි සාමාන්‍යයෙන් මනෝ විඥාන ධාතුව කියලා ගන්නෙ. දැන් වත්තු පුරේජාත ප්‍රත්‍ය කතා කරනකොට මෑණියෝ මෙතනින් අරූපාවචර විපාක සිත් 4 අදාළ වෙන්නේ නැහැ. මොකද අරූපාවචර විපාක සිත් 4 කවදාවත් වත්තු පුරේජාත ප්‍රත්‍යේ උපකාරය ලබන්නේ නැති නිසා මේ අරූපාවචර විපාක සිත් 4 අයින් කරලා ඉතුරු සිත් 72ට තමයි මෑණියෝ මනෝ විඥාන ධාතුව කියලා කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේවා මොනවද කියලා පැහැදිලි කරගන්න ඕනද? නෑ ඒ ටික තේරෙනවා ස්වාමීන් වහන්සේ. අර මනෝ දීපඤ්ඤ විඥානයයි අනිත් තුන මොනවද ස්වාමීන් වහන්සේ? උඩම මේ දීපංච විඥානය කියලා කියන්නේ මෑණියෝ චක්කු ඒක හරි ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඒ 10යි අනිත් තුන. තුන කිව්වේ පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් 2යි. පංචද්වාර ආවජ්ජන සිතයි සම්පටිච්ඡන සිත් 2යි කියන මෙන්න මේ සිත් තුනට තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. ඒ තුනයි දීපඤ්ඤ විඥානයයි හැරුණකොට ඉතුරු සියල්ල මනෝ විඥාන ධාතුවට වෙනවා කිව්වොත් මෑණියෝ ඒ කියන්නේ ධාතු 18 බෙදනකොට මේ සිත් 13 හැර ඉතුරු සියල්ල මනෝ විඥාන ධාතුව කිව්වොත් නිවැරදි. අපේ වත්තු පුරේජාත ප්‍රත්‍ය කතා කරනකොට අරූපාවචර විපාක සිත් 4 අදාළ නැති හින්දා ඉතුරු සිත් 72 තමයි මනෝ විඥාන ධාතු හැටියට ගන්නෙ. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මෑණියෝ. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. වේරුකණේ හමුදුරන්ගේ පොතෙන් ආපු ප්‍රශ්නයක්. ඊට අමතරව අර පළවෙනි ප්‍රශ්නේ අපමාත්‍ය අර රූපස්කන්ධවල 11 ආකාර බෙදීම් ගැන කිව්වා. එහෙම කිව්වම අතීත රූපයක් ආරම්භන වෙනකොට එහෙම නැත්නම් අනාගත රූපයක් ආරම්භන වෙනකොට අපි කොහොමද ඒක පුරේජාත ප්‍රත්‍ය හැටියට කියලා ගන්නවද? එහෙම නැත්නම් නිස්සය ප්‍රත්‍යයෙන් හෝ වෙනත් ආකාරයකට අපි ඒක ප්‍රත්‍ය වෙනවා කියලා ගන්නවා. අපේ මහත්මයා පුරේජාත ආරම්මන පුරේජාත ප්‍රත්‍ය විදියට ගන්නේ වර්තමාන නිස්පන්න රූප 18 පමණයි. අතීත රූප පුරේජාත තමයි. නමුත් පුරේජාත ප්‍රත්‍ය හැටියට ගන්නෙ නෑ මහත්මයා. එතකොට ඒක සලකන්නේ කොහොමද?
ඒක හුදෙක් ආරම්මන ප්‍රත්‍ය හැටියට තමයි සලකන්නේ. පුරේජාත කියලා ගන්නෑ. පුරේජාත ප්‍රත්‍ය බැලූ බැල්මට ලේසි වගේ වුණාට ඇතුළට යනකොට හුඟක් සංකීර්ණයි කියලා දැන් පේනවා. පොඩි ගැටලු ටිකක් තියෙනවා මහත්මයා. ඇත්තටම අර ආදුනික අය ඉන්න හින්දා මම වැඩි ගැඹුරු කරුණු ගන්න නැති නිසා සරලව උඩින් තමයි කතා කරන්නේ. ඒක බොහොම හොඳයි හැමදේම. මමත් ආදුනිකයි. මට උනත් ඒක ලේසියෙන් අර මුලින් අල්ලගන්න ඒක ලොකු උදව්වක්. ඒක තමයි. වහන්සේට පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ආකාරයකට නිවන ලැබේවා. සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ වස්තු පුරේජාත නිශ්චය ප්‍රත්‍ය ආශ්‍රයමයි. ස්වාමීන් වහන්සේ දැන් ඒකෙදී මේ ප්‍රත්‍ය නීක විදිහට ගත්තන් ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. එතකොට ඒකට අයිති වෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හදේ වස්තු රූපය. එතකොට ස්වාමීන් වහන්සේ ඒක ප්‍රත්‍ය නීකයක් වෙනවා. ඒ වගේම ඒක ප්‍රත්‍ය ධර්මයකුත් වෙනවා. අන්න එතනයි මට ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම වෙන්නේ දැන් හිතමු අපි මේ චක්කු වස්තු රූපය ප්‍රත්‍ය වෙනකොට ඒ කියන්නේ චක්කු විඥානයේ උපදිනකොට ඒ වෙලාවේ හදය වස්තු රූපය ප්‍රත්‍යනීකයි කියන වගේ අදහසකින්ද නැත්නම් මේ දෙකම කොහොමද දෙකේම තියෙන්නේ මේ ඒ වගේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කර්මජ රූප ටික හරි මෑනියෝ එච්චරයි නේද ප්‍රශ්නය? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මෑනියෝ හොඳ ප්‍රශ්නයක් ඒක. මෑනියන්ට ওই කාරණාව ඔය ප්‍රශ්නේ එන්න හේතුව මෑනියෝ මේ මුලින්ම මේ කාරණා තුන පොඩ්ඩක් තේරුම් ගන්නට ඕන. පළවෙනි එක තමයි ප්‍රත්‍ය ධර්ම. ප්‍රත්‍ය. දෙවෙනි එක තමයි ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න. තුන්වෙනි එක තමයි ප්‍රත්‍යනීක. මේ ධර්ම කොටස් තුන මෑනියෝ අපි මුලින් තේරුම් ගන්නට ඕන. එතෙන්දි ප්‍රත්‍ය කියලා කියන්නේ මෑනියෝ නූපන්නා වූ ධර්මයක හට ගැනීමට හෝ හටගත් ධර්ම දිගින් දිගට පරම්පරා වශයෙන් පැවතීමට උපකාරක ධර්මයට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. ප්‍රත්‍ය කියලා කියන්නේ නූපන්නා වූ ධර්මයක ඉපදීමට හෝ උපන් ධර්මයන් දිගින් දිගට පැවතීමට උපකාරක ධර්මයන්ට කියනවා ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්නා වූ ප්‍රත්‍ය නිසා දිගින් දිගට පරම්පරා වශයෙන් පවතින ධර්මවලට තමයි කියන්නේ ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍යනීක කියලා කියන්නේ මෑනියෝ යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ධර්මවලට කියනවා ප්‍රත්‍යනීක කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් දැන් ඒ කියලා අම්මා කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා B කියලා දරුවෙක්. එතකොට මේ අම්මගේ උපකාරය ලබනවා මේ B කියන දරුවා. දැන් C කියලා දරුවෙක් ඉන්නවා. එයාට මේ A කියන අම්මා උපකාර කරන්නේ නැහැ. එයාට උපකාර කරන්නේ B කියන අම්මා. එතකොට මේ B කියන දරුවගේ ප්‍රත්‍ය තමයි A කියන කෙනා. එතකොට C කියන දරුවගේ ප්‍රත්‍ය වෙන්නේ නැහැ මෙයා. මොකද මෙයාගේ උපකාරය මෙයා ලබන්නේ නැහැ. ඒ විදිහට ප්‍රත්‍යෝත්පන්න ගත්තයින් පස්සේ මේ ප්‍රත්‍ය සමහර වෙලාවට මෙතන මේ ප්‍රත්‍ය ගොඩේ තියෙන ඒවා ප්‍රත්‍යෝත්පන්න ගොඩේ තියෙන්න පුළුවන්, ප්‍රත්‍යනීක ගොඩේ තියෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට හේතු ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මෝහ මූලික සිත් දෙකේ මෝහය කියන එක හේතු ප්‍රත්‍ය යටතේ තියෙනවා. ඒ වගේම හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක යටතේ මෝහ මූලික සිත් දෙකේ මෝහය තියෙනවා. එතකොට මෝහ මූලික සිත් දෙකේ මෝහය හේතු ප්‍රත්‍ය ධර්මවලක් තියෙනවා. හේතු ප්‍රත්‍යේ ප්‍රත්‍යනීක ධර්මවලක් තියෙනවා. එහෙම වෙන්න හේතුව තමයි
මේ මෝහ මූලික සිත් දෙකේ යෙදෙන සිතට සහ ඉතුරු චෛතසික 14ට මෙන්න මේ මෝහ මූලික සිතටයි මෝහය හැර ඉතුරු චෛතසික 14ටයි ඒ සිතේ තියෙන මෝහ චෛතසිකය හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාරක කරන හින්දා මේක ප්‍රත්‍ය කොටට ගන්නවා. ඒ වගේම මේ සිතේ තියෙන මෝහ චෛතසිකය තවත් හේතුවක් නැති නිසා මේ මෝහය තවත් හේතුවක උපකාරය නොලබන නිසා මේ ප්‍රත්‍යනීක කොටටත් එනවා. ඒ විදිහට සමහර වෙලාවට ප්‍රත්‍යවල තියෙන ධර්මයක් ප්‍රත්‍යනීක කොටටත් එන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මෑණිය අහපු ප්‍රශ්නේ ගත්තහම වස්තු රූපය කියන එක ගත්තහම වත්තු පුරේජාත මේ වස්තු රූපය කියන එක ප්‍රත්‍යනීක ගොඩේ තියෙන්නේ ඇයි කියලා ඇහුවා. එතෙන්දී මේ වස්තු හදේ වස්තු රූපය උපකාර කරන්නේ චිත්තුප්පාදවලට. හදේ වස්තු රූපය කලින් හටගෙන පසුව උපදින චිත්තුප්පාදවලට තමන්ව නිස්සය කරගන්න තමයි උපකාර කරන්නේ. එතකොට වස්තු රූපය ඔහුටම උපකාර කරන්නේ නැහැ. වස්තු රූපය ඔහුටම උපකාර කරන්නේ නැති නිසා මේක ප්‍රත්‍යනීක ගොඩට තමයි එන්නේ. එතකොට ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්තුප්පාද විතරයි. මේක තමන්ගේ වස්තු රූපය තමන්ට උපකාර කර ගැනීමක් කරන්නේ නැති හින්දා මේක ප්‍රත්‍යනීක ගොඩට එනවා. පැහැදිලිද දන්නේ? තරමක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. මම තව ටිකක් ඒක හිතලා බලන්න ඕනේ ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි මහණියෝ. තෙරුවන් සරණයි. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර සහජාත නිස්සය ප්‍රත්‍යයයි සහජාත ප්‍රත්‍යයයි කතා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා ඒකේ දැන් ප්‍රත්‍යෝත්පන්න දෙකම සමානයි. ඒ වුණාට ප්‍රත්‍ය ශක්තිය වෙනස් වෙනවා කියලා. ඒ වගේ අර තව මම දැන් තව ප්‍රත්‍යවල එහෙම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දෙකම සමාන වෙලා කොහොමද ප්‍රත්‍ය ශක්තිය විතරක් වෙනස් වෙන්න මොකද්ද ඒකට බලපාන්නේ? ඇත්තටම ඒ කියන්නේ ඇයි එහෙම දෙකම සමාන වෙලා ප්‍රත්‍ය ශක්තිය විතරක් වෙනස් වෙන්න මොකද්ද හේතුව කියලා වගේ මට හිතෙනවා. මෑනියෝ එහෙම වෙන්න හේතුව සාමාන්‍යයෙන් දැන් පරමාර්ථ ධර්මයක් ගත්තාම එකම පරමාර්ථ ධර්මයක ප්‍රත්‍ය ශක්ති ගොඩක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ගොඩක් තියෙන නිසා තමයි ඒ විදිහට ප්‍රත්‍ය 24ක් වෙලා තියෙන්නේ. දැන් සහජාත ප්‍රත්‍ය ශක්ති දැන් උදාහරණයක් විදිහට චිත්තුප්පාද 89. මේ චිත්තුප්පාද 89 ගත්තාම සහජාත ප්‍රත්‍යයත් වෙනවා සහජාත නිස්සය ප්‍රත්‍යයත් වෙනවා. එතකොට මේකේ තියෙන සහජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ ඔවුනොන් එකට උපදනා බව. සහජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් ඔවුනොන් එකට හටගන්න බව තමයි සහජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. ඒකේ සහ කියලා කියන්නේ සමග කියන එකයි ජාත කියන්නේ හටගත්. එකට හට ගැනීම වශයෙන් උපකාර කරන ස්වභාවය තමයි සහජාත ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. සහජාත නිස්සය කියලා කියන්නේ ඔවුනොවුන්ට එල්බ ගැනීමට ඔවුනොවුන්ට ආධාර කරගන්න ස්වභාවයට තමයි නිස්සය ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ පරමාර්ථ ධර්මවල අනිත් ධර්මයන්ට උපකාර කරන ශක්තිය ගොඩක් තියෙනවා මෑනියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා දැන්. ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින්. ඇත්තටම එතෙන්දි තව කාරණාවක් මතක් කරන්නට ඕන. දැන් අපි වුණත් මෑනියෝ මේ එක ගමනක් දෙසරයක් කියෙව්වට ගැඹුරු කරුණු තේරුම් ගන්න අමාරුයි. නැවත හිමින් සැරේ කියවන්නට ඕන. ඒ වගේම ලැජ්ජ වෙන්න හේතුවක් එහෙම නැත්. අපිට තේරෙන්නේ නැත්නම් අපි සර්වඥ නෙවෙයිනේ. ඒ හින්දා අපිට තේරෙන්නේ නැත්නම් තව දන්න අයගෙන් මේ කාරණාව කොහොමද කියලා විමස අපි උත්සාහ කරොත් අපිට පුළුවන් ගැඹුරු කරුණු තේරුම් ගන්නට.
අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ මම කියලා කෙනෙක් හදාගන්නවත් එහෙම නැත්නම් අනිත් අයට වැඩිය මම දන්නවා කියලා මාන්නය ඇති කරගන්නවත් නෙවෙයි. අපි හැමෝම මේ ධර්මයේ ඉගෙන ගැනීමේ මූලික පරමාර්ථය අපේ సంతානය තුල කුසල ධර්ම දියුණු කිරීම සහ අනිත් අයගේ సంతානවල කුසල ධර්ම දියුණු කිරීමට උපනිශ්‍රේ වීම සඳහා. ඒ නිසා උත්සාහය අත්හරින්න නැතුව නැවත නැවත කියවන්නට ඕන. මම පෞද්ගලිකව ගත්තයින් පස්සේ අදටත් අභිධර්ම මාර්ගයේ පොත ඉඩ ලැබුණොත් කියවනවා. අදටත් අභිධර්මයේ මූලික කරුණු පොතේ ඉඩ ලැබුණොත් කියවනවා. ඒ නිසා නැවත නැවත කියවමින් මේකේ කාලයක් යෙදෙනකොට තමයි හොඳට ධර්ම කරුණු පැහැදිලි වෙන්නේ. එහෙමනම් ඇත්තටම අද දවසේදී කාල වේලාව අවසන් නිසා අපි මෙතනින් ධර්ම දේශනාව අවසන් කරනවා. විශේෂයෙන්ම හැමදාම මතක් කරනවා වගේ මතක් කරන්න තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන ධර්ම කරුණු තමයි මේ ප ဋ ාණ දේශනාව කියන එක. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරුම ධර්ම දේශනාවත් ප ဋ ාණ දේශනාව. ඒ නිසා ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. කියන්නේ මුලින්ම පටන් ගන්නකොට දැන් අපි වුණත් මුලින්ම මේ සම්බන්ධව පොත්පත් කියනකොට අපිට හිස රදය හැදිලා තියෙනවා. ඒ කියන්නේ මුකුත්ම තේරෙන්නේ නැහැ. නමුත් නැවත නැවත කියවලා අධ්‍යයනය කරනකොට ටික ටික තේරෙන්න පටන් ගත්තයින් පස්සේ පුදුමාකාර ධර්ම රසයක් ඇති වෙනවා. ඒ නිසා විශේෂම කාරණාව තමයි සිත දුර්වල කරගන්න එපා. නැවත නැවත උත්සාහයෙන් කාලයක් අධ්‍යයනය කරොත් කාලයක් මේක යෙදিলা හිටියොත් අපි හැමෝටම ධර්ම කරුණු තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි ප ဋ ාණය ගැඹුරුයි කිව්වයින් පස්සේ අර මහ මොහොත ගැඹුරුයි කිව්වයින් පස්සේ වෙරළ ළඟ ගැඹුරු නැහැනේ. මැද තමයි ගැඹුරු. අන්න ඒ වගේ ප ဋ ාණ ප්‍රකරණයේ ගැඹුරුයි කියන්නේ මේ ප ဋ ාණ දේශනාවේ සමහර තැන් තියෙනවා හිතා ගන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒ කියන්නේ අපිටවත් තේරෙන්නේ නැහැ. අන්න ඒව සලකලා තමයි මුළු ප්‍රකරණයටම ගැඹුරුයි කියන්නේ. නමුත් සාමාන්‍ය අයටත් ඒ කියන්නේ අපි වගේ මද නුවණ තියෙන අයටත් ඉගෙන ගන්න පුළුවන් ධර්ම කරුණු ගොඩක් මේ ප ဋ ාණ ඇතුලේ තියෙනවා. ඒ නිසා ඒ කරුණු අපි උත්සාහ කරුවොත් අපි හැමදෙනාටම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා අපි උනන්දු වෙමු. ඒ වගේම අපි දන්න හැමෝටම අඩුම ගානේ මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කිරීමට හරි උනන්දු කරවනව නම් ඒක අපි හැමෝම ශාසනයකට කරන ලොකු උපකාරයක් කියන කාරණාවත් මතක් කරනවා. එහෙමනම් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල බලය මේ පින්තුන් හැම දිනාටම තව තවත් ධර්මඥානය දියුණු කරගෙන භාවනාඥානය දියුණු කරගෙන කෙලවර උතුම් වූ නිවනින් සැනසීමට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු